නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, බොහෝ දුක් විඳින්මින් යන කටුක දුක් විඳින්මින් යන සංසාර ගමනකින් සදහටම නිදහස් වෙලා පරම ශාන්තිය වන පරම සැපේ වන අමා මහ නිවනේ සැනසුන උතුම් රහතන් වහන්සේලා කියලා කියන්නේ මේ ලෝකේ ආශ්චර්යජනක පිරිසක්. ඒ ආශ්චර්යජනක රහතන් වහන්සේලා සාමාන්‍යයෙන් නම් මේ ලෝකේ ඉහළට ගියපු මිනිස්සු, දියුණු වෙච්චි මිනිස්සු බාහිරින් බලලා හොයන්න පුළුවන්. ඒකට හේතුව ඒ දියුණු වෙන මිනිස්සු, ඒ ඉහළට යන මිනිස්සු තමන්ගේ දියුණුව, තමන්ගේ ඉහළට යෑම බාහිරට පෙන්වන්න උත්සාහයක් දරන නිසා. ඒ බාහිරට පෙන්වන්න දරන උත්සාහය නිසා බාහිරම කෙනෙකුට මෙයා මෙහෙම කෙනෙක් වෙන්න ඇති, මෙයා මෙහෙම ඇති කියලා අඳුන ගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මේ ලෝකේ යාවතා භික්කවේ සත්තා වාසා, යන්තාක් සත්වයෝ වාසය කරන තැන් තියෙනවද? යාවතා භවග්ගං, යන්තාක් භවාග්‍ර තියෙනවද? ඒ සියලු භවාග්‍රයන්ට, සියලු සත්‍ය වාසයන්ට අග්‍රව වැඩ ඉන්නේ. ඒ සියල්ල අතරේ ශ්‍රේෂ්ඨ වෙන රහතන් වහන්සේ එහෙම අඳුනන්න බෑ. ඒ රහතන් වහන්සේලා භික්ෂු සංඝයාත් එක්ක එකට වැඩ ඉන්නකොට එකට ඉන්න භික්ෂුන් වහන්සේලාටවත් අඳුරන්න බෑ. දවසක් එක භික්ෂුවක් තමන්ගේ ආචාර්යයන් වහන්සේත් එක්ක ගමනක් වැඩම කරනවා. ආචාර්යයන් වහන්සේ රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේ ළඟ පැවිදිච්ච ගෝලයා තමයි මේ භික්ෂුව. මේ භික්ෂුව ඉස්සරහින් යන ආචාර්යයන් වහන්සේකින් අහනවා, අනේ ස්වාමීනි, රහතන් වහන්සේ නමක් පිටින් බලලා කොහොමද අඳුනගන්නේ? එතකොට ඒ අරහත්ත්වයට පත්වෙච්චි ඒ රහතන් වහන්සේ අර තමන් වහන්සේගේ පිටිපස්සෙන් වඩින ගෝල නමට කියනවා, ආයස්මත, රහතන් වහන්සේ නමක්ව ඒ රහතන් වහන්සේගේ පිටිපස්සෙන් ආවත් අඳුනගන්න බෑ කිව්වා. ඇයි දැන් මේ රහතන් වහන්සේ නමකගේ පිටිපස්සේම ඉඳලා තමයි මේ භික්ෂුව අහන්නේ, ස්වාමීනි කොහොමද රහතන් වහන්සේ නමක් අඳුනගන්නේ කියලා. කිව්වා පිටිපස්සෙන් ආවත් අඳුනගන්න බෑ කිව්වා. එකට ඉන්න භික්ෂුන්ටත්. ඒ මොකද හේතුව? තමන් රහත්, මං රහත් වුණා, මං කෙලෙස් නැසුවා කියලා උන්වහන්සේලා පෙන්වන්න උත්සාහයක් ගන්න නැති නිසා. ඇයි පින්වතුනි පෙන්වන්න උත්සාහයක් ගන්න නැත්තේ? කෙලෙස් නැසූ නිසා. ඒ කෙලෙස් නැසූ උත්තමයන් වහන්සේලා තමන් වහන්සේලාගේ අద్භූතයක්, අසිරියක්, අමුතු එකක් පෙන්වන්න උත්සාහ කළේ නැහැ. ඒ නිකලෙස් හිතේ සුන්දරත්වයයි. ඒ සුන්දර නිකලෙස් සිත් දරාගෙන වැඩ හිටපු රහතන් වහන්සේලා ගැන තමයි අපි මේ වැඩසටහනේදී ඉගෙන ගන්නේ. අද අපි ඉගෙන ගන්නේ මේ ගෞතම සාසනයේ වැඩ හිටපු උතුම් රහතන් වහන්සේලා අතර විශේෂ රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේ තමයි ගෞතම බුද්ධ ශාසනයේ දෙවියන්ට ප්‍රියමනාපම භික්ෂූන් අතර අග පදවි ලැබුවේ. ඒ තමයි අපගේ පිළින්දි වච්ච මහරහතන් වහන්සේ. මේ පිළින්දි වච්ච මහරහතන් වහන්සේ තේර තේරී ගාථා පොත් වහන්සේදී උන්වහන්සේගේ තේර ගාථාව මේ විදිහටයි වදාළේ. බුදු සසුන වෙත පැමිණීමෙන් මට සිදු වූයේ යහපතක්මයි. මේ පැමිණීම අයහපත් දෙයක් නම් නොවේ. මම මේ පවසන්නේ වැරදි මතයක් නොවේ. ඊතා පැහැදිලි ලෙස කරුණු පෙන්වා දෙන සද්ධර්මයේ තුල
යම් උතුම් වූ අමා නිවනක් වේද මම පත්තුනේ ඒ උතුම් නිවනටයි. ආන්න එහෙම තමයි ඒ පිළින්දිවච්ච මහරහතන් වහන්සේගේ තේර ගාථාව සඳහන් වෙන්නේ. පින්වතුනි මේ පිළින්දිවච්ච මහරහතන් වහන්සේගේ ජීවිතේ හරීම ආශ්චර්යජනක එකක්. මේ ජීවිත කතාව මුල් කරගෙන ගොඩාක් දේ අපිට ඉගෙන ගන්න තියෙනවා. උන්වහන්සේ උපන්නේ සැවැත් නුවර බ්‍රාහ්මණ කුලයක නම පිළින්දිවච්ච. මේ පිළින්දිවච්ච බ්‍රාහ්මණයා මේ බ්‍රාහ්මණ කුමාරයා තරුණ වයසට එනකොට ග්‍රහ බන්ධනත් එක්ක එකතු වුණේ. ගිහි ජීවිතේ අත්හැරලා ගිහිල්ලා පරිබ්‍රාජක ආරාමයක මේ පරිබ්‍රාජකෙක් විදිහට ජීවත් වුණා. ඒ පරිබ්‍රාජක ආරාමේදී ඉගෙන ගත්තා එක විද්‍යාවක්. ඒ විද්‍යාව චූල ගාන්ධාර කියලා විද්‍යාවක්. මේ චූල ගාන්ධාර විද්‍යාවෙන් පුළුවන් වෙලා තියෙනවා ඒක මේ මැජික් එකක් වගේ ශිල්පයක්. ඒකෙන් පුළුවන්කමක් තිබිලා තියෙනවා අහසින් යන්න. ඊළඟට ඒ චූල ගාන්ධාර විද්‍යාවෙන් හැකියාවක් තිබිලා තියෙනවා අනුන්ගේ හිත් බලන්න. එතකොට කෙනෙක් අහසිනුත් යනවා නම් කෙනෙක් අනුන්ගේ හිතත් බලනවා නම් එයා ප්‍රසිද්ධ වෙනවනේ. දැන් රහතන් වහන්සේලාට ඔය හැකියාව තිබුණානේ. එ르දි තිබුණ රහතන් වහන්සේලාට අනුන්ගේ හිත් බලන්න පුළුවන්. ඊළඟට එ르දි තිබුණ රහතන් වහන්සේලාට අහසින් යන්න පුළුවන්. හැබැයි ඒ අහසින් ගියේ ඒ අනුන්ගේ හිත් බැලුවේ නිකලස් කෙනෙක්. මේ කෙලෙස් සහගත ලෝකයක් එක්ක පටලැවෙන්නේ නැති කෙනෙක්. නමුත් මේ විද්‍යාව උපදව ගත්තේ මේ විද්‍යාව කියන්නේ මේ ශිල්පය ඉගෙන ගත්තේ කෙලෙස් සහගත කෙනෙක්. ඒ නිසා ඉතින් වැඩ පෙන්නවා. දැන් කෙලෙස් සහගත කෙනෙක් ඒවා ඉගෙන ගත්තාම ඒකෙන් උද්දාමයටපත් වෙනවානේ. මිනිස්සු අතරේ අහසින් ගිහින් පෙන්නනවා. මිනිස්සු අතරේ අනුන්ගේ හිත් බලලා කතා කරලා උඹ මේක නේද හිතුවේ කියලා මේ මෙහෙම පෙන්නනවා. මේකෙන්ම හම්බ කරා. මේකෙන්ම ලාභ සත්කාර ඉපුවා. ඉතින් හරියට ප්‍රසිද්ධ වුණා කියනවා රජගහ නුවර. රජගහ නුවර හරියට ප්‍රසිද්ධ වෙලා ඒ කියන්නේ රජගහ නුවර තමයි මේ ගොඩාක් ඔහු තමන්ගේ ශිල්ප පෙන්නලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ওই කාලේ රජගහ නුවරට වඩිනවා. දැන් මෙයා රජගහ නුවර මැජික් පෙන්නනවා වගේ තමන්ගේ ශිල්පෙ පෙන්නමින් ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩියා රජගහ නුවරට. භාග්‍යතුන් වහන්සේ වැඩම කළා විතරයි හරියට මේ වගේ. රෑටනේ කණාමැදිලියා බබලන්නේ. රෑට කණාමැදිලියා බබලන්නේ රෑට කළුවර නිසා. හැබැයි පින්වතුනි ඉර පායපුවම කණාමැදිලියාගේ එළියට කිසි තැනක් නැහැ. ඒ වගේ බුදුරජාන් වහන්සේ වැඩම කළා විතරයි අර චූල ගාන්ධාර විද්‍යා හැකියාව මොහුට නැතුව ගියා. බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයට. ඒ චූල ගාන්ධාර විද්‍යාවෙන් දැන් අහසට යන්න ඒ ශිල්පේ ඒකේ හැටියට ක්‍රියාත්මක වුණාට අහසට එස වෙන්නේ නැහැ. අනුගේ හිත බලන්න උත්සාහ කරාට හිත බලා ගන්න බෑ. එතකොට මේ පරිබ්‍රාජකයා හිතනවා දැන් හරි වැඩේ මේ මොකද්ද උනේ? මෙහෙම සිද්ධ වෙන්නේ මගේ ශිල්පේදී මට ගුරුවරු උගන්වලා තියෙන්නේ මහා ගාන්ධාර විද්‍යාව තියෙන තැනක චූල ගාන්ධාර විද්‍යාව වැඩ කරන්නේ නැහැ. එහෙනම් එකත් එකටම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහා ගන්ධාර විද්‍යාව දන්නවා ඇති. මට හොඳ අවස්ථාව උන්වහන්සේගෙන් මහා ගන්ධාර විද්‍යාව ඉගෙන ගන්නට කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ වාඩි වෙලා කිව්වා ස්වාමීනි මං හරි ආසයි මේ මහා ගන්ධාර කියන විද්‍යාව ඉගෙන ගන්නට. ඔබ වහන්සේ මහා ගන්ධාර විද්‍යාව දන්නා හැඩයි. ස්වාමීනි ඔබ වහන්සේ දන්නා දේ ඔබ වහන්සේ පසක් කළ දේ මට කියලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ මේ ශාස්ත්‍රඥ වහන්සේ දන්නවනේ මේ මහා පින් තියෙන කෙනෙක් කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා මේ පැවිදි වේශේ ගත්තොත් ඔබට ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ මහා ගන්ධාර විද්‍යාව ඉගෙන ගන්න අදහසින් පැවිදි වුණා. පැවිද්දටපත් උනේ හැබැයි පින තියෙන කෙනෙක්. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඔහුට ධර්මයේ දේශනා කළා. පැවිදි බව ලැබලා ඒ දේශනා කරපු ධර්මය ඔහු පුරුදු කරනකොට ඊටාම ටික කාලයයි පිළින්දි වච්ච තෙරණුවෝ උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඊතා සුවසී. ඊතා සුවසී අරහත්ත්වයට පත් වෙන්න හේතු උනේ පෙර සංසාරේ කරපු
පිනක්. ඒ පෙර සංසාරයේ මේ පිළින්දි වච්ච මහරහතන් වහන්සේ කරන ලද පින පින්වතුනි ආශ්චර්යයි අද්භූතයි. ඒ පින්කම විශේෂයෙන් වර්ණනා කළ යුතු එකක්. දානෙ දෙන්න කැමති පින්වතුන්ලාට ඒ උන්වහන්සේ අතීතයේ කරපු මේ පින්කම ඒ පිනේ අසිරිය අහන්ට ලැබීම හරි සතුටට කාරණාවක් වේවි. තමන්ගේ ජීවිතේ දානය කියන එක පුරුදු කරගන්නට. ඒ නිසා අද මේ දේශනාව අවසානයේ තමයි මම ඒ උන්වහන්සේගේ දානීය අසිරිය කියලා දෙන්නේ. දැන් අපි දැන් ඉගෙන ගන්නේ මේ අපගේ පිළින්දි වච්ච මහරහතන් වහන්සේගේ අසිරිය. දැන් පිළින්දි වච්ච මහරහතන් වහන්සේ සියලු කෙලෙසුන් නැසලා ඉතින් අරහත්ත්වේ සාක්ෂාත් කළා. අරහත්ත්වේ සාක්ෂාත් කළාට මොකද මේ රහතන් වහන්සේ සාමාන්‍ය ව්‍යවහාර කරන්නේ සාමාන්‍ය කතා බහ කරන්නේ ටිකක් සැරට. උන්වහන්සේ කතා කරන්නේ වසලය මෙහෙට වරෙන් කියනවා. ඒ වසලය මෙහෙට වරෙන් කියලා කතා කරනකොට අර සාමාන්‍ය අය හරියට හිත දුකටපත් කරගන්නවා. සමහරවිට භික්ෂූන්ටත් උන්වහන්සේ ටිකක් තදින් කතා කරලා තියෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ටත් උන්වහන්සේ වසලවාදීන් ටිකක් සැරට කතා කරපු කෙනෙක්. ඒ සැරට කතා කරනකොට සමහර මිනිස්සු ගැටිලක් තියෙනවා හොඳ තදටම. දැන් ඒක අවස්ථාවක අපේ පිළින්දි මච්ච මහරහතන් වහන්සේ රජගහනුවර පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිද්දී මේ මිනිස්සෙක් තිප්පිලි භාජනයක් තිප්පිලි ගොඩාක් භාජනයක අරගෙන පාරේ එනවා. එතකොට මහරහතන් වහන්සේ ඇහුවා බොල වසලියෝ උඹේ ඔය බඳුනේ තියෙන්නේ මොනවද? එතකොට උන්වහන්සේ ඇහුවේ ටිකක් සැර වචනේ. බොල වසලේ මොනවද ඔය භාජනය කියලා ඇහුවා. මේ අහපු ස්වරයට මේ පුරුෂයා ගැටුණා. ගැටිලා තියෙන්නේ තිප්පිලි. තිප්පිලි තියෙද්දී දැන් මිනිස්සු ගැටුණා මෙහෙමනේ. මේ මිනිස්සයා ගැටුණා මේ උදේ පාන්දර මේ භික්ෂුව මට පරස වචනෙන් කතා කළා කියලා. එතකොට පරස වචනේ කියලා ගත්තේ අර චුට්ටක් රිදෙන්න කතා කරපු එක. කිව්වා මේකේ තියෙන්නේ මී බෙටි කිව්වා. ඒ තිප්පිලි තියෙද්දී ඇයි මී බෙටි කියලා කිව්වේ? තරහා කියන්නේ. ගැටුණා. ගැටිලා කිව්වා මේකේ තියෙන්නේ මී බෙටි කිව්වා. ඉතින් පිළින්දි වච්ච මහරහතන් වහන්සේ කිව්වා හා බොලවසලියෝ එසේම වේවා කිව්වා. මේ රහතන් වහන්සේ නමකටනේ මේක කිව්වේ මේ මිනිසයා. මේ මිනිසයා ඒක කියලා අඩියයි ගිය පින්වතුනි අර භාජනයේ තිබ්බ ඔක්කොම ටික තිප්පිලි ටික මී බෙටි බවට පත් වුණා. දැන් මේ මිනිසයාට හරිම අදාහගන්න බෑ මේක. මේ මිනිසයා ඉක්මනට දුවගෙන ගිහිල්ලා බැලුවා මේ මිනිසයාගේ ගෙදර තිබුණා තව තිප්පිලි ගොඩක්. ඔහු බැලුවා මේ තිප්පිලි වෙලින්දෙක්. ඔහු බැලුවා තමන්ගේ අනිත් තිප්පිලි ටිකට මොකද වෙලා තියෙන්නේ. තමන් එකතු කරලා තිබුණ තිප්පිලි සියල්ලම මී බෙටි බවට පත් වෙලා. මේ මිනිසයා අඬ පිළින්දි වච්ච මහරහතන් වහන්සේව හොයාගෙන ගියා දැන් අර මී බෙටි භාජනෙත් අරගෙන. ඒ අරගෙන යනකොට මේ මිනිස්සු පාරේ ඉඳලා ඇහුවා මොකෝ මේ කියලා. ඉතින් වෙලාවට අහලා තියෙනවා උපාසකයෙක්ගෙන්. ඒ උපාසකයාගේ අතින් කිව්වා අනේ මම මේ තිප්පිලි අරන් එනකොට අර ශ්‍රමණයන් වහන්සේ හම්බ වුණා. උන්වහන්සේ මට මෙහෙම කතා කරා මට කේන්ති ගියා මේක උනාය කියලා. කිව්වා උන්වහන්සේ මහා අනුභව සම්පන්න කෙනෙක්. ඒ නිසා ඔහෙට කරන්න තියෙන හොඳම දේ උන්වහන්සේ ළඟට ගිහිල්ලා කමා කරගන්න. ඒ කමා කරගත්තම හරියයි කිව්වා. එතකොට උන්වහන්සේගෙන් සමාව ගත්තා මේ මිනිස්සයා ගිහිල්ලා. සමාව අරගත්තාම මේ පිළින්දි වච්ච මහරහතන් වහන්සේ ආය අහනවා බොල වසලියෝ ඔහෙගේ භාජනේ මොකද තියෙන්නේ කියලා ඇහුවා. ඒක දැන් තියෙන්නේ මී බෙටි. ඔහු කියනවා අනේ ස්වාමීනි මේ භාජනේ තිප්පිලිය තියෙන්නේ කිව්වා. පිළින්දි වච්ච මහරහතන් වහන්සේ වදාලා හා හොඳයි වසලියෝ. එසේම වේවා කිව්වා. ඉතින් ඔහු බලාගෙන ඉඳි අර කොම ටික තිප්පිලි බවට ආයෙ පත් වුණා. ඉතින් මේ වගේ මහා ආනුභාව සම්පන්නයි උන්වහන්සේගේ ජීවිතේ. බුදුරජාණන් වහන්සේ ළඟට කොටින්ම භික්ෂූන් එහෙම ගිහිල්ලා චෝදනත් කරලා තියෙනවා. අනේ ස්වාමීනි මේ පිළින්දි වච්ච භික්ෂුව හරි පරුස වචනින් හරිම සැර වචනින් කතා කරනවනේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ
ඒ භික්ෂූන්ට වදාළ මහණෙනි ඔබ හිත රිදව ගන්න එපා. ඔබ මහණෙනි හිත වෙහෙසටපත් කර ගන්න එපා. පිළින්දි වච්චය කියලා කියන්නේ කෙලෙස් නැසූ භික්ෂුවක්. ක්‍රෝධය, වෛරය, එකට එක කිරීම, පලිගැනීම, රිදවීම මේ අකුසල් කිසිවක් පිළින්දි වච්ච සතුව නැත. ඒ පිළින්දි වච්ච කියන්නේ බ්‍රාහ්මණී. බ්‍රාහ්මණ කියලා කිව්වේ පිරිසිදු කෙනෙක්. ඒ නිසා මහණෙනි ওই පිළින්දි වච්චට තියෙන්නේ පුරුද්දක් කිව්වා. එක දිගට ආත්ම භාව ගණනාවක් පිළින්දි වච්ච උපන්නේ උසස් කුලේමයි. බ්‍රාහ්මණ කුලේ. බ්‍රාහ්මණ කුලේ උපන්නාම අර බ්‍රාහ්මණයෝ හීන කුලීනයන්ට කතා කරන පුරුද්ද මේ අරහත්ත්වයට පත්වෙච්ච ජීවිතේටත් ආවා. ඒ නිසා සාමාන්‍ය මිනිස්සු දැක්කාම වසලය කියලාම කතා කරනවා. භික්ෂුන්ට ටිකක් සැර වචනින් කතා කරනවා. ඒ අර සැරට කතා කරලා සංසාරේ පුරුද්ද කිව්වා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ ගාථාව අදහරලා තියෙනවා. යම් හින මායා වසතින මානෝ. යම් කෙනෙකුගේ හිතේ මායාව නැද්ද? මායා නැහැ කියලා කියන්නේ ඍජු නම්. යම් කෙනෙක් ඍජුයිද? මාන්නේ නැත්තම් යෝ වීත ලෝභෝ ලෝභේ නැත්තම් අමමෝ මම කියන මමත්වේ නැත්නම් නිරාසෝ කිසිම ක්ලේශයක් කිසිම ආසාවක් නැත්තම් පනුන්න කෝදෝ ක්‍රෝධේ නසා දැමුවා නම් අභිනිබ්බුතත්තෝ හොඳටම නිවුණු සිතක් ඇති කරගත්තනම් සෝ බ්‍රාහ්මනෝ මහණෙනි ඒ බ්‍රාහ්මණෙක්. සෝ භික්ඛු මහණෙනි ඒ තමයි හැබෑම භික්ෂුව. සෝ සමනෝ මහණෙනි ඒ තමයි ශ්‍රමණයා කියලා බුදුරජාණන් වහන්සේ කාවෙනුවෙන් දේ වදාළේ. අපගේ පිළින්දි වච්ච මහරහතන් වහන්සේට. නමුත් බාහිරින් බලපුවම හිතෙනවා සමහර වෙලාවට කිපුණු සැර භික්ෂුවක් කියලා. නමුත් උන්වහන්සේ කෙලෙස් නැසපු කෙලෙස් නැසූ භික්ෂුවක්. භාග්‍යතුන් වහන්සේ වදාලා යම් වචනයකින් කිසිවෙක් කෝප කරවන්නේ නැද්ද? එවැනි රළු නො වූ කර්කශ නො වූ ගොරහැඩි නො වූ දෙලෝ යහපත සලසන්නා වූ සත්‍ය වචනයේම යමෙක් කතා කරනවාද? එවැනි තැනැත්තාටයි තථාගතයන් වහන්සේ බ්‍රාහ්මණ කියන්නේ කියලා පිළින්දි වච්ච මහරහතන් වහන්සේ අරඹයා ගාථා වදාලා. උන්වහන්සේ ටිකක් තද වචනයෙන් කතා කරාට ඒ එක වචනයක්වත් අසත්‍යයක් නෙමෙයි, කේලමක් නෙමෙයි, හිස් වචනයක් නෙමෙයි. ඒ පරුස වචනයක්ද නොවේ. උන්වහන්සේ සංසාර පුරුද්ද ඒ විදිහට තිබුණා. ඉතින් ඒ රහතන් වහන්සේලාගේ අద్භූත ජීවිතේ පිළින්දි වච්ච මහරහතන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි අතීතයේ මේ සංසාර ගමනේ එනකොට සක්විති රජෙක් විදිහට හිටපු කෙනෙක්. එතකොට සක්විති රාජ්‍යයට පත් වෙලා ඒ සක්විති රජුරෝ බොහෝ ජනයාව පන්සිල් වල සමාදන් කරවලා තියෙනවා. ඒ පන්සිල් වල සමාදන් කරවීම නිසාවෙන් මිනිස්සු ගණනාවක් ගිහිල්ලා ඉපදලා තියෙන්නේ දෙව්ලොව. ඒ දිව්‍ය ලෝකෙ ඉපදිච්චි දෙවිවරු දිව්‍ය සැපයට පත් වෙලා පස්සේ විමසලා බලලා තියෙනවා මේ කවුරු හින්දාද අපි දිව්‍ය සැප විඳින්නේ? එතකොට දැක්කා ඒ දෙවිවරු ඒක සිහි කරනකොට උන්වහන්සේ කෙලෙස් නැසූ රහතන් වහන්සේ විදිහට මේ මනුස්ස ලෝකේ වැඩ ඉන්නවා පිළින්දි වච්ච මහරහතන් වහන්සේ. එතකොට දෙවිවරු කල්පනා කළා මේ උත්තමයා නිසා තමයි අපි දෙව් සැප විඳින්නේ. ඒ නිසා අපි මේ උත්තමයාට නිරන්තරයෙන් වන්දනාමාන කර කර අපේ ජීවිතේට තව පින් කරගන්න ඕන කියලා ඒ දෙවිවරු නිරන්තරයෙන් එනවා කියනවා පිළින්දි වච්ච මහරහතන් වහන්සේගෙන් දහම් අහන්නට. ඊළඟට පිළින්දි වච්ච මහරහතන් වහන්සේට අපෝපස්ථාන කරන්නට වන්දනාමාන කරන්නට දෙවිවරු ගොඩාක්. ආන්නේ බොහෝ දෙවියන් ඊතා ප්‍රියව පිළින්දි වච්ච මහරහතන් වහන්සේ ඇසුරු කරපු නිසා බුදුරජාණන් වහන්සේ පිළින්දි වච්ච මහරහතන් වහන්සේව අගතනතුරේ තැබුවා. ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූණං. මහණෙනි මාගේ ශ්‍රාවක වූ භික්ෂූන් අතරේ දේවතානම් පියමනාපානං යදිදම් පිළින්දි වච්චෝ. දෙවියන්ට ප්‍රියමනාපම භික්ෂුව වන්නේ මේ පිළින්දි වච්ච කියලා අපගේ මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ අගතනතුරු පිරිනැමුවා.
උන්වහන්සේගේ ජීවිතේ හරි පුදුම සහගත දේවල් වලින් පිරිච්ච එකක්. එක අවස්ථාවක පිළින්දි වෙච්ච මහරහතන් වහන්සේට මෙහෙම සිදුවීමක් සිද්ධ වුණා. පිළින්දි වෙච්ච මහරහතන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනේ හරීම මේ විවේක සුවයෙන් හුදෙකලාව වැඩ වාසය කරන්නට කැමති වෙච්චි උතුම් මහරහතන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ රජගහ නුවර වනපියසට වැඩම කරලා මේ ගල්ලෙනක් හෙව්වා උන්වහන්සේට විවේකයෙන් වැඩ ඉන්න. උන්වහන්සේ ගල්ලෙනක් හොයන බව බිම්බිසාර රජුරවන්ට ආරංචි වෙනවා. බිම්බිසාර රජුරුව පිළින්දි වෙච්ච මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා මහරහතන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ මේ කුමක්ද සොයන්නේ? මහරජේ මට වැඩ වාසය කරන්නට විවේක සුවයෙන් ඉන්න ගල්ලෙනක්. ස්වාමීනි මේ ඔබ වහන්සේගේ කටයුතු වල පහසුවට ආරාමිකයෙක් එහෙම අවශ්‍ය නැද්ද? ඒ කියලා කිව්වේ මේ ගල්ලෙනක් සුද්ධ පවිත්‍ර කරගෙන වැඩ ඉඳීම පිණිස අප උපස්ථානට ආරාමිකයෙක්. පිළින්දි වෙච්ච මහරහතන් වහන්සේ වදාලා මහරජේ එහෙම අවසරයක් ආරාමිකයෙක් ළඟ තියාගන්න අවසරයක් බුදුරජාණන් වහන්සේ අපට දීලා නැහැ. ඒ කියන්නේ ඒ කාලේ වෙනකොට ආරාමිකයෙක් ළඟ තබා ගැනීමේ අවසරයක් ශාස්ත්‍රුන් වහන්සේ දීලා තිබිලා නැහැ. එතකොට රජුරෝ කියනවා අනේ ස්වාමීනි ඉතින් භාග්‍යතුන් වහන්සේගෙන් අවසර පතන්ට මම ආරාමිකයෙක් ඔබ වහන්සේට දෙන්නම් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සමීපයේදී පිළින්දි වෙච්ච මහරහතන් වහන්සේ ওই කාරණේ දැන්නුවම බුදුරජාණන් වහන්සේ පැනවීමක් කළා මහණෙනි ආරාමිකයෙක් ළඟ තබා ගන්නට අවසර දෙනවා කියලා. එතකොට රජුරවන්ට දූතයෙක් යවනවා පිළින්දි වෙච්ච මහරහතන් වහන්සේ මහරජේ ශාස්ත්‍රුන් වහන්සේ ආරාමිකයෙක් ළඟ තබා ගන්නට අවසර දුන්නා කියලා. පණිවිඩේ යවුවා. පණිවිඩේ යවුවට රජ කෙනෙකුටනේ රජුරවන්ට වැඩ වැඩි. දැන් ඔබට මතක ඇතිනේ අර අපගේ සුභූති මහරහතන් වහන්සේ ගැන අපි ඉගෙන ගන්නකොට ඒ රහතන් වහන්සේට කුටියක් හදලා දෙන්නම් කියලත් රජුරවන්ට අමතක වුණානේ ඕක. ඔය වගේ රජුරවන්ට අමතක වුණා මේ ආරාමිකයෙක් දෙනවා කියව පොරොන්දුව. මතක් වුණේ දින 500කට පස්සේ. බලන්න රජවරුන්ට අමතක වෙන අමතක වීමනේ. දින 500ක් ගිහිල්ලා තමයි රජුරවන්ට ඕක මතක් වුණේ. මතක් වුණ ගමන් කලබල වුණා මං මේ උතුම් ශ්‍රමණයන් වහන්සේ නමකට පොරොන්දුවක් වෙලා කළේ නෑ නේද කියලා. එතකොට අමාත්‍ය මණ්ඩලෙත් එක්ක කතා කරලා ඇහුවා දැන් මම මේ පොරොන්දුව වෙලා කොච්චර විතර කල් ඇතිද? එතකොට අමාත්‍යවරු කිව්වා දැන් සේවකයෝ මතක තියාගෙන ඉන්නේ රජුරුවන්ගේ පොරොන්දුව. කිව්වා මේ ස්වාමීනි දේවයිනි මේ වෙද්දී දිනවලින් 500ක් ගත වෙලා තියෙන කිව්වා. කිව්වා එහෙනම් මේ කමා කර ගන්නට නම් මේ ශ්‍රමණයන් වහන්සේට පොරොන්දුවක් වෙලා ඒක ඉෂ්ට කළේ නැහැ. මේක සමා කර ගන්නට නම් කරන්න තියෙන්නේ දවසට එක්කිනා ගානේ වෙන්න ආරාමිකයෝ 500ක් දෙන එකයි කියලා. අන්තිමේ පිළින්දි වෙච්ච මහරහතන් වහන්සේ වෙනුවෙන් සම්පූර්ණ 500කකින් යුක්ත ගමක් උන්වහන්සේට උපස්ථාන කරන්නට වෙන් කළා. ඒ ගමට කොටින්ම නමක් තියදුනා පිළින්දි ගම කියලා. දැන් පිළින්දි ගමේ පිරිස තමයි පිළින්දි වෙච්ච මහරහතන් වහන්සේට නිරන්තරයෙන් අප උපස්ථාන කළේ. මේ අප උපස්ථාන කරනවා කිව්වට පින්වතුන්ලා වරදවා ගන්න එපා. මේ උන්වහන්සේ ගමක ප්‍රධානියා වගේ හිටියේ නෑ. අනේ උන්වහන්සේ බොහෝම අහිංසකව කුටියක උන්වහන්සේ වැඩ ඉන්නවා. ඒ මිනිස්සු තමයි උන්වහන්සේට හැමතිස්සෙම පිණ්ඩපාත දානේ පූජා කළේ. උන්වහන්සේ ගමේ ගයක් පාසා පිණ්ඩපාතේ වඩිනවා. උන්වහන්සේම පිණ්ඩපාතේ වඩිනකොට පිළින්දි වෙච්ච මහරහතන් වහන්සේ කියලා කියන්නේ ආශ්චර්යමත් එර්දි බලයක් තිබ්බ කෙනෙක්. දැන් මේ පිළින්දි ගමේ පොඩි එකෙක් පොඩි ගෑනු ළමෙක් අඬනවා. පිළින්දි වෙච්ච මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින ගමන් මේ අඬන ගෑනු දරුවා දැකලා උන්වහන්සේට අනුකම්පා හිතුණා. ඇහුවා ඇයි මේ දුව අඬන්නේ? කිව්වා අනේ මට රන් මාලයක් ඕන කිව්වා. මගේ අම්මා මට රන් මාලයක් අරන් දෙන්නේ නැහැ කිව්වා ලස්සන. ඊට පස්සේ පිළින්දි වෙච්ච මහරහතන් වහන්සේ අම්මට කියනවා මේ දුවගේ ගෙලේ අර තනකොළ වලින් මාලයක් හදලා ගැට ගහන්න කිව්වා. උන්වහන්සේ කියපු නිසා තනකොළ වලින් ඊ අම්මා මාලයක් හදලා මේ දුවගේ බෙල්ලේ ගැට ගැහුවා.
උන්වහන්සේගේ එරදියෙන් ඒක රන් වුණා. හරි ආශ්චර්යයි රහතන් වහන්සේලාගේ ඒ ජීවිත. උන්වහන්සේ එරදි බලයෙන් අර නිකන් මාලේ රන් මාලයක් කළා. දැන් ඔන්න රන් මාලේ දාගෙන මේ දුව ගමේ සෙල්ලම් කරනවා. අනික් ගෑනු ළමයි තලයට යනවා. ගියාම මොකෝ වෙන්නේ? ඒ ගෑනු ළමයින්ගේ අම්මලා මේක දකිනවා. ඒ කියන්නේ ගමේ ඉන්න අනික් ගෑනු දැක්කා මේ දුප්පත් කෙල්ල රත්තරන් මාලයක් දාගෙන ඉන්නවා. ඒ දැක්කහම මොනවා වෙන්න ඇතිද කියලා ඔබට හිතාගත්ත කෙනෙක්නේ. ගමේ ඉන්න අනික් කාන්තාවෝ මේ දුප්පත් කෙල්ලක් රන් මාලයක් දාගෙන ඉන්නවා දැක්කා විතරයි ඉරිසියාවෙන් පිපිරුවා. පුපුරලා කිව්වා මේකුන්ට කොහෙන්ද මෙච්චර වටිනා රන් මාල? ඒකත් එකටම මේක හොරකම් කරපු එකක් කියලා. අන්තිමේ මේක නැවතුනේ බිම්බිසාර රජුරුවන්ගේ රජමාලිගාවේ. මේ පවුලේ අයව ගෙන්නලා මේ රන් මාලේ පරීක්ෂා කරලා බලනවා. මේ රන් ඉස්තරම්ම රන්. ඇයි පිටුතුනේ මේක එරදියක්නේ. සාමාන්‍යයෙන් හදන බඩුනේ බාල විදියට හදන්නේ. එරදියෙන් මැවිච්ච නිසා මේක ඉස්තරම්ම රන්. මාලිගාවේවත් එච්චර වටින රන් මාල නැහැ. රජුරුවත් සැක කළා. රජුරුව සැක කරලා මේ නිවසේ පිරිස හිර දඬුවම් දෙන්න කල්පනා කරමින් ඉන්නකොට ඔන්න පිළිඳිවැච්ච මහරහතන් වහන්සේට මේක ආරංචි වෙනවා. ආරංචි වෙලා පිළිඳිවැච්ච මහරහතන් වහන්සේ බිම්බිසාර රජුරුවන්ගේ මාලිගාවට වැඩම කළා. මාලිගාවට වැඩම කොට උන්වහන්සේ පැන වූ ආසනයේ වැඩ ඉන්නකොට රජුරු ඇවිල්ලා අහනවා ස්වාමීනි මක් නිසාද ඔබ වහන්සේ මේ වැඩම කළේ? කිව්ව මහරජය ඔබ අතින් අකටයුත්තක් වෙලා තියෙනවා. ඔබ අර දුප්පත් පවුලක් ඒ දුප්පත් පවුලේ අහිංසක පිරිස නොකල වරද්දකට හිරභාරයට අරන් තිනවා. කිව්වා ස්වාමීනි මේ රන් මාලයක් සම්බන්ධයෙන් හුටපටයක් ඇති වුණානේ. ඒකටයි මේ ගත්තේ කිව්වා. මහරජා ඒක ඔබේ මාලිගාවෙන් හොරාගත්ත රන් මාලයක් කියලා ස්ථිරද කියලා ඇහුවා. එතකොට කියනවා අනේ නෑ ස්වාමීනි මේ රජමාලිගාවේ ඒ જાති ඒ වටින රන් මාල නැහැ. නමුත් රන් මාලයක් එච්චර අගනා රන් මාලයක් තිබ්බේ කොහොමද කියන සැකයටයි ගත්තේ කිව්වා. එතකොට පිළිඳිවැච්ච මහරහතන් වහන්සේ ආසනයේ වැඩ ඉඳිමින්ම අදිෂ්ඨානයක් කරනවා රජුරුවන්ගේ රජමාලිගාවේ තියෙන සියලු කණු රත්තරන් වෙන්න කියලා. එර්දීන් රජමාලිගාවේ සිබ්බ සියලු සාමාන්‍ය කණු ටික රත්තරන් වුණා. කිව්වා මහරජේ බලන්න කිව්ව පොඩ්ඩක් වටපිට. බිම්බිසාර රජුරුව බලනකොට මුළු මාලිගාවෙම කණු ටික රන් වෙලා. එතකොටම තේරුම් ගත්තා අනේ ස්වාමීනි ඔබ වහන්සේ ආශ්චර්යයි ඔබ වහන්සේ අద్භූතයි අපට සමාවෙන්න කියලා නිදහස් කළා. ඒ වගේ උන්වහන්සේගේ ජීවිතේ හරි පුදුම සහගතයි. තවත් එක අවස්ථාවක වුණා මේ පිළින්දි ගමේම එක ගෙදරක පොඩි ළමයි දෙන්නෙක්ව හොරු පැහැරගත්තා. හොරු පැහැරගෙන කප්පන් ගැනීම කියන එක ඉතින් ඒක අද කාලේ විතර තියෙන එකක් නෙමෙයි එලත් තිබිලා. මේ ළමයි දෙන්නව පැහැරගෙන ගිහිල්ලා ඔන්න කියනවා මෙච්චරක් දුන්නොත් තමයි දෙන්නේ කියලා. මේ ප්‍රශ්නේ ඇති වුණා. එතකොට මේ මිනිස්සු අඬාගෙන ගිහිල්ලා අනේ ස්වාමීනි උන් ඉල්ලන ධනෙ අපි සන්තකේ නෑ. මේ හොරු අපේ දරුවෝ පැහැරගෙන ගිහිල්ලා කියලා අඬාගෙන ගියා. පිළිඳිවැච්ච මහරහතන් වහන්සේ එර්දි පෙළහරක් පෑවා. ඒ දරුවෝ ඉන්න ඕන තැනක ඉඳලා ආයේ ගෙදරට එන්න කියලා. උන්වහන්සේගේ එර්දියෙන් අර හොරු රඳවගෙන හිටපු ළමයි දෙන්න එර්දි බලයෙන්ම ආයේ ගෙදර ආවා. ඉතින් මේ වගේ පිළිඳිවැච්ච මහරහතන් වහන්සේ ගැන මම ඔබට කිව්වේ මේ රහතන් වහන්සේලාගේ තියෙන ආශ්චර්ය අద్භූතය ඒ පුදුම සහගත ජීවිතය ගැන හිත පහදව ගන්නට. කොහොමද පින්වතුනි මෙහෙම ආශ්චර්යජනක ජීවිතයක් නිර්මාණය වුණේ? මෙහෙම ආශ්චර්යජනක ජීවිතයක් නිර්මාණය වුණේ పూర్වේ කරන ලද මහා පින් බලයෙන්. ආශ්චර්යවත් පින්. ඒ කරගත්ත පින හරිම අසිරිමත්. ඒ පිනට වඩා අසිරිමත්. ඒ පිනට සකස් වෙච්ච විපාකය. ඒ කරගත්ත පින්කම සම්පූර්ණයෙන්ම පදුමුත්තර බුද්ධ ශාසනයේදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මීට කල්ප ලක්ෂයකට පෙර.
ඒ කල්පලක්ෂයකට පෙර ලොව පහළ වුණ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී මහා ධනවත් පුරුෂයෙක් විදිහට ඉඳලා බුද්ධ ප්‍රමුඛ මහා සංගරුවනට පුදුමාකාර විදිහට දානේ පූජා කළා. තමන්ට පරිභෝග කරන්න තියෙන වස්තුව පුදුමාකාර විදිහට අත්හැරියා. හොඳට සකසලා අත්හැරියා. හිතලාම අත්හැරියා. ඒ පුදුම සහගත විදිහට දානේ දීපු එකේ විපාකය හරිම අසිරිමත්. ඒ විපාකය ගැන උන්වහන්සේ අපදාන පාළියේදී වදාරනවා. ඉතින් මේ අපදාන පාළියේ අපි තෝරගත්ත කොටසක් ඔබට කියලා දෙන්නේ. මොකද මේක දීර්ඝ විස්තරයක්. බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයා වහන්සේටත් මම කුඩ පූජා කෙලමි. එතකොට ඔන්න ඒ කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුද්ධ ශාසනේ බුද්ධ ප්‍රමුඛ මහා සංගරුවනට පූජා කළ කුඩ ඡත්‍ර. ඒ කුඩ පූජා කිරීමෙන් මං අනුසස් 8ක් ලැබුවෙමි. කුඩ පූජාවෙන් ආනිසංස 8ක් ලැබුවා. මේ අද මේ ඔබ අහන දේශනාව පින්වතුනි යලි යලිත් ඇසිය යුතු දේශනාවක්. මේ කාරණා මතක තියාගන්න නම් අපි මේ කාල වේලාව තියෙන විදිහට ඔබට මේ කාරණා පැහැදිලි කරලා දෙනවා. ආනිසංස 8ක් ලැබුවා කියනවා. මොනවද ඒ ආනිසංස 8? පළවෙනි එක, කිසි කලෙකත් මට සීතලින් උණුසුමින් පීඩාවක් නොවුනි. ඇයි බුද්ධ ප්‍රමුඛ මහා සංගරුවනට කුඩය කියලා කියන්නේ සීතලිනුත් ආරක්ෂා වෙන්න, උණුසුමුත් ආරක්ෂා වෙන්න හේතු වෙන එක. ඒ පිදුපිනේ පළවෙනි විපාකය තමයි සීතලින් උණුහුමින් පීඩා සිද්ධ වුන්නේ. මගේ ශරීරයේ දැලිකුණු නොතැවරුනි. උවදුරු රහිතනුනි, විපත් රහිතුනි. සෑම කල්හිම මම පුද සත්කාර ලැබුවෙමි. සියුම් වූ සිවියක් ලැබුවෙමි. ඒ කියන්නේ හරි ලස්සන හමක් ලැබලා තිනවා. සිතද පිරිසිදු විය. ඔන්න පේපිනේ විපාකේ. සිතත් හරි පිරිසිදුනා කියනවා. ඊළඟ එක තමයි 8 වෙනි පුණ්‍ය විපාකය. මේ සංසාර ගමනේ සැරිසරාගෙන එනකොට දෙවිවරු අතරේ ගියත් මිනිස්සු අතරේ ගියත් හැමතිස්සෙම අගනා ඡත්‍රයක් උන්වහන්සේගේ හිසට ඉහළින් කවුරු හරි දරාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඡත්‍රයක් දරන මේ උසස් ජීවිතයකම උන්වහන්සේ උපන්නා. හැබැයි මේක හරි ලස්සන කතාවක් කියනවා. මේ ආත්ම භාවී මාගේ හිසට ඉහළින් එබඳු ඡත්‍රයක් නැත. ඒට හේතුව මේ ආත්ම භාවයේදී මා විසින් නිවන නම් වූ ඡත්‍රය දරනා බැවිනි. එතකොට කුඩ පූජාවේ ඡත්‍ර පූජාවේ ආනිසංසයේ විදිහට අවසානට ලැබුණේ මොකද්ද? නිවන නම් වූ ඡත්‍රය දරන්ට ලැබුණා. ඊතා සුවසේ උන්වහන්සේ නිවන පසක් කළා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මම වස්ත්‍රද දන් දුනිමි. ඒ වස්ත්‍ර පූජාවෙන් එතකොට බුද්ධ ප්‍රමුඛ සංඝරුවනට වස්ත්‍ර දන් දෙනවා කියලා කියන්නේ සිවුරු කරන්නටනේ. ඕන සිවුරු පූජා කරන පින්වතුන්ලා සන්තෝෂ වෙන්න. සිවුරු පූජා කරලා ආනිසංස 8ක් ලැබුවා කියනවා. සසරේ උපන් සෑම ජීවිතයකම මගේ සම රන්වන් පැහැති විය. එහෙනම් අපිට තේරෙනවා පිළින්දිවච්ච මහරහතන් වහන්සේත් රත්තරන් පාට හමක් තිබ්බ කෙනෙක්. එහි දූවිලි නොතැවරුනි. අතිශයින්ම මගේ සම දීප්තිමත් විය. එසේම මම ඊතා ප්‍රතාපවත් උනේමි. ප්‍රතාපවත් වුණා කියලා කියන්නේ දුටු දුටුවන්ගේ නෙත්සිට පැහැර ගන්න තරම් හරි ලස්සනයි. මගේ සිරුර අතිශයින්ම සිනිදු විය. සුදු පැහැති වූ, කහ පැහැති වූ, රතු පැහැති වූ වස්ත්‍ර ලක්ෂයක් මා සන්තකේ හැමතිස්සෙම තිබුණේ. කියන්නේ මේ දිව්‍ය ජීවිතවල, මනුෂ්‍ය ජීවිතවල උපදිනකොට වස්ත්‍ර වලින් කිසි හිඟයක් වෙලා නැහැ. අර වස්ත්‍ර දන් දීපු නිසා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවනට සිවුරු පූජා කරපු එකේ විපාකේ. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවනට මම දන් වැළඳීම පිණිස පාත්‍රාද පූජා කළෙමි. මේ බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් දන් වළඳන්ට පාත්‍රා දීලා ඒ පාත්‍රා පූජාවේ ආනිසංස 10ක් ලැබුවෙමි. සෑම කල්හිම මාහට පරිහරණය පිණිස
රන්, රිදී, මුතුමැණික්, පද්මරාග ආදී නොයෙක් මේ වටිනා දේවල් වලින් කරපු පාත්‍රාම කියනවා ලැබෙන්නේ. ඒතකොට බලන්න පින්වතුනි සාමාන්‍ය පින් නැති මිනිස්සෙකුට සමහර වෙලාවට එහෙම වටිනා මේ භාණ්ඩ වලින් කරපු දෙයක් දැක ගන්නවත් නැහැනේ. පින නිසානේ. ඊළඟට මාහට උවදුරු රහිත විය. එහි විපාකයේ ලෙසම විපත් රහිත විය. සෑම කල්හිම සියලු දෙනාගේම පූජාවට ලක්ුණෙමි. ආහාර පාන වස්ත්‍ර මෙන්ම සේනාසනද මට කිසිදු අඩුවක් නැති විය. මගේ භෝග කිසි කලෙකත් විනාශ නොවුනි. මාහට ස්ථීරව පිහිටි සිතක් සකස් විය. බලන්න පින්වතුනි මේ පාත්‍ර පූජාවේ අසිරිය. ඒ හිත ස්ථීරව පිහිටි එකක්. ඒ කියලා කියන්නේ යම් අරමුණක ස්ථිරව තියාගන්න පුළුවන්. දැන් මේ වැනෙන හිත් කොච්චරදනේ? ඕන්න ධර්මයක් අහනකොට ධර්මයේ තේරෙනවා මේක අවබෝධ කරගන්න ඕනේ කියලා නිකන් හිතෙනවා. ඒ හිතවිල්ලම නැමිලා යනවා. පවත්වන්න බෑ. හිත ස්ථිර නෑ. හැබැයි පාත්‍ර පූජාවේ ආනිසංසය මොකද්ද? හිත ස්ථිරව පිහිටියා කියනවා. සෑම කල්හිම දහමටම කැමති වූෙමි. කෙලෙස් බහුල නොවුනි. අවසානයේ මා සියලු කෙලෙසුන් නසා දැමුවෙමි. ඊළඟට බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මා අලංකාර මිටවල් ඇති දැලි පිහි පූජා කළෙමි. භික්ෂු සංඝයාට මේ කෙස්රවුල් බාගන්ට ඒ කටයුත්තට දැලි පිහි ඕන වෙනවා. එතකොට ඒ දැලි පිහි ඒ කාලේ දැලි පිහිමනේ මේ කටයුතු කරලා තියෙන්නේ. එතකොට දැලි පිහි පූජා කළා හොඳට සකස් කරලා. අලංකාර මිටවල් ගහලා දැලි පිහි පූජා කළා. දැලි පිහි පූජාවෙන් ලැබුණා කියනවා ආනිසංස 8ක්. පළවෙනි එක තමයි සසර උපදින හැම කාලෙම හරි ශූරයෙක් කියනවා. ඊළඟට මගේ සිත විසිරී ගියේ නැත. අර දැලි පිහි පූජා කරපු එකේ පින මොකද්ද? හිත විසිරෙන්නේ නැහැ. විශාරද භවෙහි පරතරට ගියමි. ඒ කියන්නේ හරිම විශාරද અભිහිත ජීවිතයක්. ධෛර්යය ඇතිවිය. වීරිය ඇතිවිය. අකුසලෙන් ඔසවා තබන හිතක් ඇතිවිය. සාමාන්‍ය මිනිසයාගේ හිත මොකද්ද? අකුසලයේ ආව ගමන් අකුසලයට යට වෙලා යන හිතක් තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ මිනිසයාගේ ස්වභාවය තමයි මේ සංසාරගත සත්වයාගේ ස්වභාවය අකුසලයේ කියන එකට මේ සංසාරගත සත්වයා හරි ඉක්මනට ඇඹරිලා යට වෙලා යනවා. නමුත් මේ දැලි පිහියක් පිදූ පිනේ විපාක විදිහට හැදෙනවා. හැමතිස්සෙම හිත අකුසලයට වැටෙන්න නොදී හිත ඔසවා තබනවා. එපමණක්ද නොව මම සියුම් වූ අසම වූ පිරිසිදු වූ නුවණක් ලැබුවෙමි. කෙලෙස් සිඳිය හැකි. බලන්න අර කෙස්රවුල් බාණ්ඩ තමයි දැලි පිහිය දන් දුන්නේ පූජා කළේ. කෙලෙස් සුවසේ සිඳින්න පුළුවන් නුවණක් ලැබුණා. ඒකේ පිනේ විපාකේ. ඊළඟට බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් තියුණු වූ ආයුධ පිහි පූජා කළා කියනවා. සාමාන්‍යයෙන් මේ ආරාමවල කටයුතු වලට පිහි ඕන කරනවානේ සංඝයාට. එතකොට පිහි පූජා කළා මනාකොට සකස් කරලා ප්‍රයෝජනෙට ගන්නට පහසු වෙන විදිහට හොඳට කැපෙන්න. දැන් පිහියක් කිව්වහම මේක කැපෙන්නේ නැත්නම් ඇති වැඩක් නැහැනේ. එතකොට මේ හොඳට කැපෙන විදිහට සකස් කරලා පිහි පූජා කළා. එයින් මම ආනිසංස 10ක් ලැබුවෙමි. ඒකට ලැබුණ කියන ආනිසංස 10ක් සංසාරේ. මොකක්ද ඒ ආනිසංස 10? යහපත් වූ සිතක් ලැබුවෙමි. පළවෙනි ආනිසංසය තමයි හොඳට මේ පිහි සකස් කරලා පූජා කළා. ඒකේ පළවෙනි ආනිසංසය තමයි හොඳ යහපත් හිතක් ලැබුණා. වීරිය ලැබුවෙමි. ඉවසීම ලැබුවෙමි. මෛත්‍රිය නම් වූ අවිය ලැබුවෙමි. බලන්න ලස්සනනේ. ඒ පිහි පූජාවේ ආනිසංසයේ විදිහට තියුණු පිහි පූජා කළේ. තියුණු පිහි පූජා කරපු පිනේ විපාකයේ විදිහට මේ ජීවිතේ මේ සංසාර ගමනක යන ජීවිතේ
විශාල ආරක්ෂාවක් සපේන මෛත්‍රිය කියන අවිය ලැබුණ කියන මොකද පින්වතුනි මෛත්‍රිය කියලා කියන්නේ සංසාරයේ බෝසතාණන් වහන්සේ නමක් පාරමිතාවක් විදිහට පුරන එකක්. මෛත්‍රී කියන එක පුදුමාකාර ආරක්ෂාවක් රැකවරණයක්. ආන්නේ මෛත්‍රී කියන මහා අවිය. ඒවා සුළුපටු අවි නෙවෙයි සාමාන්‍ය අවි වලින් මේ බාහිර ලෝකේ යුද්ධනේ කරන්න පුළුවන්නේ. ඊළඟට සාමාන්‍ය අවි වලින් බාහිර ලෝකේ දේවල්නේ කපන්න පුළුවන්නේ. මෛත්‍රී කියන අවියෙන් කෙලෙස් කපන්න පුළුවන්. ආන්ගේ අවිය ලැබුණා කියනවා. ඒ වගේම වජ්‍රයක් හා සමානව හොඳ වජ්‍රයක් හා සමානව හොඳට කෙලෙස් කපලා දාන්න පුළුවන් තියුණු නුවණක් මට ලැබුණා. බලන්න පිරිනිවැච්ච මහරහතන් වහන්සේ අරහත්ත්වයටපත් උනේ ඊතා සුවසේ. කෙලෙස් ඊතා සුවසේ කපලා දැම්මා. එතකොට ඒකට පින සකස් වෙලා තිබුණා. ඒ පින රැස් කරගත්ත විදිහ තමයි අපි මේ ඉගෙන ගන්නේ. ඊළඟට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේට දැන් අපි ඉගෙන ගත්තේ පිහි පූජාවේ ආනිසංස. ඊළඟට තව පූජා කරලා තියෙනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවනට ඉදිකටු පූජා කොට මං ආනිසංස 5ක් ලැබුවෙමි. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවනට ඉදිකටු පූජා කළා. මොකද ඉදිකටු වලින් කරන්න බොහෝ කටයුතු සංඝයාට යෙදෙන නිසා. සිවුරු ඉරුණහම් මහ ගන්න ඕන. ඊළඟට සේනාසනවල කුටිවල තියෙන සමහර වෙලාවට මේ ජනෙල් රෙදි ආදී ඒ රෙදි තියෙනවා. ඒව මහ ගන්න ඕන. ඒ කටයුතු වලදී පාවිච්චි කරන්න ඉදිකටු පූජා කළා. ඒ ඉදිකටු පූජාවේ ආනිසංස විදිහට ආනිසංස 5ක් ලැබුවා කියනවා. සෑම කල්හිම මට සැක නැති විය. ඉදිකටු පූජාවේ ආනිසංසය සැක නැති වුණා කියනවා. බොහෝම වටින එකක්. මොකෝ හරියට තියෙනවනේ සැක කෙරෙල්ල. ඒ සැක කරන්නේත් වැඩිපුරම නුවණැත්තන්ගේ වචනනේ. නුවණැත්තන්ගේ වචනේ ස්වාක්ඛාත ධර්මයේ සැක කරනවා කියන එක කොච්චර ප්‍රශ්නයක්ද ධර්මයේ පුරුදු කරන්න. ඉදිකටු පිදුයි පිනේ ආනිසංසය සැක නැති විය. සැකයක් හටගත්තේ උවද සුවසේ සැක සිඳීමට හැකි විය. Tamanට සැක හටගන්නේ නැහැ ලේසියකට. කාට හරි සැකයක් හටගත්තත් ඒ සැකය සුවසේ සිඳලා දාන්න පුළුවන් කියනවා. මගේ රූපේ ඊතා විසිතුරු විය. භෝග සම්පත් අඩුවක් නැතුව ලැබුණි. ඊළඟට තියුණු ප්‍රඥාවක් ලැබුණි. ඒ තියුණු ප්‍රඥාව ගැන කියනවා හරිම ගැඹුරුයි සියුම්. හොඳට අර්ථ නුවණින් දකින්න පුළුවන්. මෝහාන්ධකාරයේ නැසිය හැකි තියුණු තුඩ සහිත නුවණක් ලැබුණා කියනවා. මෝහය කියන ඝන අන්ධකාරයේ නසන්න පුළුවන් තියුණු තුඩක් සහිත නුවණක්. ඉතින් එහෙම තමයි උන්වහන්සේ අපදාන පාළියේදී කියන්නේ. මොකද මේ තියුණු තුඩ සහිත ඉදිකටු පූජා කරලා ඊතා තියුණු නුවණක් කෙලෙස් සිඳගෙන යන්න පුළුවන් නුවණක් ලැබුණා කියනවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මා නියපොතු කැපීම පිණිස උපකරණ පූජා කරමි. ඒකෙමේ නියකටර පූජා කරලා තියෙනවා. ඒ නියකටර පූජා කිරීමෙනුත් ආනිසංස 5ක් ලැබුවා කියනවා. ඒ ආනිසංස 5 තමයි බොහෝ දැසිදස්සෝ ගවයෝ අශ්වයෝ බැල මෙහෙවරකම් කරන්ට පිරිස මේ කරණවැමියෝ මේ හැමෝම ලැබිලා තියෙනවා. දැන් මේකේ තියෙනවා මේ ආනිසංස තමයි ලැබිච්ච ලාභය. දැන් මේකේ සුවසේ මේ සංසාරගත ජීවිතේ සුවසේ ගත කරන්න ඕන කරන හැමදේම සේවක කාරකාදී හරි පහසුවෙන් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ පින්වතුනි කටයුතු වල පහසුවට ස්වාමියෙකුට දැසිදස්සෝ පහසුවෙන් ඉන්න ඕන කීකරු. පහසුවෙන් දැසිදස්සෝ ලැබුණා. ඊළඟට සත්තුන්ගෙන් කරන කටයුතු තියෙනවා. ඒ කටයුතු වලට සත්තු පහසුවෙන් ලැබෙන්න ඕන. ගවයෝ අශ්වයෝ වගේ සත්තු පහසුවෙන් ලැබුණා. ඊළඟට Tamanට සේවා කටයුතු කරන්න සහ තමාව ආරක්ෂා කරගන්න ආරක්ෂක පිරිවෙර ලැබෙන්න ඕන. ඉතින් බැල මෙහෙවරකම් කරන බැලයෝයි ආරක්ෂකයෝයි පහසුවෙන් ලැබුණා. හතරවෙනි ආනිසංසය තමයි Tamanට රහට කාලා ඉන්න හොඳට බත් පිසින්න පුළුවන් අය ලැබෙන්න ඕන. හොඳට බත් පිසින්න පුළුවන් හොඳ සූප වේදීන් ලැබුණා. ඊළඟට මේ ලස්සනට පිළිවෙලකට ඉන්න කරණ වෑමියෝ ඕන.
හොඳ කරණවැයමියෝ ලැබුණා මේ සංසාරේ. ඊළඟට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවනට මා අලංකාර වූ මේ වටාතු පවන් ගහගන්න. දැන් වටාත කියන එක ඇත්තටම පාවිච්චි වෙන්නේ භික්ෂුන් එකල පාවිච්චි කරලා තියෙන්නේ මේ වටාත්ත කියන එක මේ හරි උණුසුම්නේ. දැන් ඉන්දියාවේ ඍතු විපර්යාසය සිද්ධ වෙනකොට එතකොට මේ උණුසුමට පවන් සලා ගන්න තමයි මේ වටාත්ත ඇත්තටම පාවිච්චි වෙන්නේ. ඒ වටාතු ඊළඟට ඒකට විජිනිපත කියනවා. මේ වටාතු පූජා කරලා ඒ පූජාවෙන් ආනිසංස 8ක් ලැබුණා කියනවා. බලන්න මේ වටාතු පූජා කිරීමේ ආනිසංසය සීතලෙන් උණුහුමින් කිසි පීඩාවක් උන්නේ නැහැ කියනවා සංසාරේ. ඇයි පින්වතුනි සීතල උණුහුම නසා ගන්නට මේ වටාත් පූජා කරන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵලයේ විදිහට ලැබෙනවා විපාකේ සීතල උණුහුමින් පීඩාවක් උන්නේ. ශරීරයේ කිසිම දාහයක් ඇති උනේ නැහැ. ඊළඟට ශරීරයේ පමණක් නොවේ සිතේද කිසිදු දාහයක් හටගත්තේ නැහැ. හරි ආශ්චර්යමත්. මොකද ශරීරයේ දාහ නම් ඉවසන්න පුළුවන්. හිතේ දාහයවල් හටගත්තාම ඉහිලුම් නෑනේ. මේ වටාත්ත පිදූ පින හිතේ දාහයක් හටගත්තෙත් නෑ. ඊළඟට රාගගින්න, ද්වේෂගින්න, මෝහගින්න, මානගින්න, දෘෂ්ටිගින්න කියලා කියන මේ සියලු ගිනි මා සුවසේ නිවා දෙමුෙමි. ඒ තමයි වටාතු පූජා කරලා ලැබූ ආනිසංසය. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේට මොනර පිල් හා සෙමර වලිග පූජා කොට ඒ පිනේ ආනිසංසය ලෙස මා කෙලෙස් නසා දමා සුවසේ වාසය කරමි. ඒ සෙමර සහ මොනර පිල් වලින් කරන්නේ පවන් සලන එක. ඉතින් ඒකෙමුත් මේ සංඝයාටත් බුදුරජුන්ටත් පහසුව සැලසීමේ පින පහසුවෙන් කෙලෙස් නසන්ට ලැබුණා. ඊළඟට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පෙරහන් කඩ පූජා කළා කියනවා. වතුර පෙරලා පිරිසිදු වතුර වළඳන්ට. ඒකේ විපාක 5යි. දීර්ඝායුෂ ලැබුවා. සොර සතුරන්ගෙන් පීඩාවක් උන්නේ. අවි ආයුධ වලින් පීඩාවක් උන්නේ. වසවිසෙන් පීඩාවක් උන්නේ. හරිම ආශ්චර්යයි. ලැබෙන ආයුෂයේ ගෙවෙන තාක් අකාලේ මැරුන්නේ කියනවා. පෙරහංකඩ පූජා කරපුවම අතුරු ආන්ත්‍රා හරි අඩුයි. අපට මතක ඇති වසඹ රජුරුව ලංකා භූමියේ වසඹ රජුරුව මේ මහා සංඝයාගෙන් අහනවා දීර්ඝායුෂ ලබන්න හේතු වෙන පින කියනවා මහරජේ පෙරහංකඩ පූජා කරන්න කියනවා. ඒ නිසා මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට තමයි මේ පූජා කළේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ දක්ෂිනාග්‍ර මහා සංඝරත්නය කියලා කියන්නේ අනුත්තර පින්කෙත. ඉතින් මේ පින් ආශ්චර්යවත් වීම පුදුමයක් නෙමෙයිනේ. ඊළඟට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට තෙල් භාජන පූජා කළා. ඒ තෙල් බඳුන් පූජා කිරීමෙනුත් ආනිසංස 5ක් ලැබුණා කියනවා. මනහර රූපයක් ලැබුණා. යහපත් විසිතුරු කටහඬක් ලැබුණා. හිත හොඳට එකඟ වුණා. සමාධිගත වුණා. නොකැළඹිච්ච හිතක් ලැබුණා. ඊළඟට හිඳි කුලා ඒ කියන්නේ ඉදිකටු දාන පෙට්ටි පූජා කරලා සිතේ සැපය ලැබුවා. කයේ සැපය ලැබුවා. 4 ඉරියව්වේම සුවසේ වාසය කළා. මේ තමයි මේ ඒ ආනිසංස 3 එකකින් ආනිසංස 3යිනේ ලැබුණේ. දැන් බලන්න අර ඉදිකටු පහසුවෙන් දාගන්න නැත්නම් ඉදිකට කියන එක හරි පුංචි එකන්නේ. ඒක පරිස්සමින් ඇඟේ ඇනෙන්නේ නැති වෙන්න තියාගන්න පහසුව පිණිසයි ඉදිකට දාන පෙට්ටි. ඒ පහසුව සැලසුවා. සුව පහසුවමයි ලැබුණේ. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මේ අංශකඩ පූජා කළා. අංශකඩය කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් කුටියක වැඩ ඉන්නකොට මේ ලොකුවට මේ සම්පූර්ණ සිවුර පොරව ගන්නේ නැතුව උඩුකය වහගන්න තියෙන පුංචි රෙදි කඩක්. ඒ රෙදි කඩ පූජා කළා ආනිසංස ලැබුණා කියනවා. අනුන්ගේ සිත් දන්නා නුවණ ලබන්ටත් ඒ වගේම මේ ඊළඟ ආත්ම භාව සිහි කිරීමේ නුවණ ලබන්ටත් ඊළඟට පැහැපත් සමක් ලබන්ටත් ඒක හේතු වුණා. ඊළඟට බුද්ධ ප්‍රමුඛ සංඝරුවනට ඉනට බඳින පටි පූජා කළා. ඒකෙන් ලැබුණු ආනිසංස තමයි සමාධිය කම්පා වෙන්නේ කියනවා. සමාධියේ වසී භාවයට පැමිණියා. උන්වහන්සේගේ පිරිස බිඳින්න බැරි වුණා. ඊළඟට මා කියන වචන සෑම කල්හිම අන් අය ඇසුවා පිළිගත්තා. මනා සිහිය ලැබුවා.
කිසි විටකත් තැති ගැනීමක් ඇති වුණේ. ඊනකට බුද්ධ ප්‍රමුඛ මහා සංගරුවනට පාත්‍රා තියාගන්ට දරණුව පාත්‍රා තියෙන ආධාරක පූජා කරලා ආනිසංස 5ක් ලැබුවා. කිසිවකින් කම්පා වෙන්නේ. මා කිසියම් දහමක් ඇසුවා නම් ඒ දහම මගේ සිහිය මෙන්ම නුවණද ප්‍රබෝධවත් කිරීමට සමත් විය. ඇසූ දහම අමතක නොවිනි. ඔන්න බලන්න ආනිසංස. හොඳින් නිශ්චිතව පැවතුනි. හරියට අර පාත්‍රේ පෙරලෙන්නේ නැති වෙන්න තියාගන්නනේ ආධාරකේ. ඒ ආධාරකේ පුදන පිණින් මේ ආහන ධර්මයේ මතක හිටලා නිශ්චිතව පිහිටියා කියනවා. බුදුරජුන්ටත් භික්ෂු සංඝයා වහන්සේටත් පරිභෝජනීය පිණිස භාජන පූජා කරලා ආනිසංස 3ක් ලැබුවා කියනවා. හැම කාලෙම රන් රිදී පළඟු වලින් කරපු හොඳ භාජන ලැබුණා කියනවා. ඊළඟට මේ භාර්යාවන් දැසිදස්සන් ආදී මේ තමන් එක්ක ඉන්න පිරිස බොහොම හොඳ පිරිසක් සහ කාන්තාවේ ලැබුණා කියන්නේ හැමතිස්සෙම පතිවත රකින්න ස්ත්‍රීන් ලැබුණා කියනවා. ඔව් ඊළඟට මේ ශිල්ප ශාස්ත්‍රත් හොඳට ඉගෙන ගන්නට හැකියාව ලැබුණා කියනවා. භාජන පූජා කිරීමේ පිණින්. ඊළඟට බුදුරජාන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් තැටි පූජා කළා. ඒ තැටි පූජාවෙනුත් සංසාරේ යනකොට මේ හොඳ තැටි පරිභෝග කරන්න ලැබිලා තියෙනවා. රන් රිදී මුතු මැණික් මේ සියල්ල. ඔව් ඊළඟට මේ සංඝයාට බෙහෙත් පූජා කළා. ඒ බෙහෙත් පූජාවෙන් ආනිසංස 10ක් ලැබුණා. ආයුෂ, බලය, වීරිය, පැහැපත් සිවිය, කීර්තිමත් භාවය, සැප, උවදුරු රහිත බව, විපත් රහිත බව, ඊළඟට සෑම කල්හිම අනුන්ගේ පුද සත්කාරයේ ලබන බව හරිම ලස්සනයි. ඊළඟ ආනිසංසයේ ඒ බෙහෙත් පූජාවෙන් කිසි කලෙකත් මේ අකාලේ ප්‍රිය අය වෙන් වෙලා අඬන්ට සිද්ධ වෙලා නැහැ කියනවා. හරිම පුදුමයි පින්වතුනි මේ සංසාරේ පුණ්‍ය විපාක සැලසෙන හැටි. ඊළඟට පාවහන් පූජා කළා. ඒ පාවහන් පූජාවෙනුත් ආනිසංස 3ක් ලැබුවා කියනවා. සුවසේ යානා ලැබුණා. කිසිම කරදරයක් නැතුව යානා ලැබිලා තියෙනවා. මේ නොයෙක් જાතිය යානා ලැබිලා තියෙනවා පාවහන් පූජා කරපු පිණින්. පාවහන කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ අද කාලේ සෙරෙප්පු කියලා. ඒ සෙරෙප්පු වගේ එකක් තමයි පාවහන. සාමාන්‍ය ඕන මිනිස්සෙක් දාන සෙරෙප්පු වගේ. ඒ පාවහන් පූජා කළාම ලැබුණේ සංසාර ගමනේ යනකොට පහසුවෙන් යානා ලැබිලා තියෙනවා. ඊළඟට හොඳ පාවහන් වර්ග ලැබිලා තියෙනවා පරිහරණය කරන්නට. ඊළඟ දේ තමයි පිරිසුදු චරිතයක් ලැබුණා. ඊළඟට මිරිවැඩිත් පූජා කළා. මිරිවැඩිය කියලා කියන්නේ පාවහනට වඩා ටිකක් උසස් එක. මිරිවැඩි පූජා කිරීමේ විපාකයෙන් හොඳට එර්දි උපදව ගන්නට ලැබුණා කියනවා. හරිම ආශ්චර්යයි. ඒ මිරිවැඩි පූජාව තමයි කියනවා උන්වහන්සේට ඉච්චර ලොකු එර්දි බලයක්. එර්දි මේ මිරිවැඩියකට නැගෙන්න වාසනාව ලැබුණා කියනවා. මිරිවැඩි පූජාව. මිරිවැඩි කියලා කියන්නේ පින්වතුනි අර දැන් සේරෙප්පු වලට වඩා ටිකක් උසස් එක. බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් දියපිස්නා පූජා කොට මේ රෙදි කඩවල් පූජා කරලා ආනිසංස 5ක් ලැබුවා. ඒ තමයි ලස්සන චවි වර්ණයක් ලැබුවා කියනවා. දැලිකුණු තැවරෙන්නේ නැති. බුද්ධ ප්‍රමුඛ මහා සංගරුවනට සැරයට පූජා කළා. දැන් අසනීපෙන් වගේ වැඩ ඉන්න භික්ෂු සංඝයාට සැරවැටිය වුණ කරනවානේ. සැරයට පූජාවෙන් ආනිසංස 6ක් ලැබුවා. බොහෝ පුත්‍රයන් ලැබුණා. කිසිම තැති ගැනීමක් උන්නේ කිසිවෙකුටවත් මාව මඩින්න බෑ කියනවා. ඊළඟට හොඳින් ආරක්ෂාව ලැබුණා කියනවා. කවදාවත් මේ සංසාර ගමනේ පැකිලින් හටගෙන නැහැ කියනවා. ඒ වගේම මගේ හිත කිසි කලෙකත් බියටපත් නොවුනි. පින්වතුනි බයක් නැතුව අඩිය ගහලා යනවා. කොච්චර දුර්වල කෙනෙක් වුණත් හැරමටියක් තියෙනවනම්. එතකොට මේ හැරමිටිය පූජා කරපු එකේ පින තමයි බිය තැති ගැනීම හටගන්නේ. ඊළඟට මේ විදිහ පින්වතුනි මේකේ ලොකු විස්තරයක් තියෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් යතුරු පූජා කිරීමේ විපාකය. ඒ කියන්නේ මේ විහාරවලට ආරක්ෂාවට යතුරු පූජා කරනවනේ. ඒ යතුරු පූජා කිරීමේ විපාකයේ විදිහට
මට දහම් දොර ඇරීමට හැකි නුවණ නම් වූ යතුර ලැබුණෙමි. ඊළඟට බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයා වහන්සේටත් යතුරු කොප්පු පුදලා ආනිසංස දෙකක් ලැබුවා. සසර සැරිසරු මට ක්‍රෝධය බහුල නොවුනි, වෙහෙස කර බවක් නොවුනි, පීඩා නැතුව සැනසෙල්ල ඉඳලා තිනවා. ඊළඟට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේට ඔව් මෙහි තවත් එබඳු ගොඩාක් කාරණා තියෙනවා. මේ කාරණා අතරේ තව එකක් තමයි තියුණු කතුරු පූජා කරලා කෙලෙස් සිඳින්න පුළුවන් නුවණක් ලැබුණා කියනවා. ඊළඟට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවනට පුටු පූජා කළා. ඒ පුටු පිදීමේ ආනිසංස විදිහට උසස් කුලයක උපන්නා, මහත් භෝග සම්පත් ලැබුවා, සියලු දෙනාම ගරු බුහුමන් දක්වන ජීවිතයක් ලැබුණා. කීර්තිය හැම තැනම පැතිර ගියා. මේ හැම තිස්සෙම මහා පිරිවරක් පිරිවරාගෙන හොඳ පරිවාර සම්පත්තියක් ලැබුණා පුටු පූජාවේ ආනිසංස. ඊළඟට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේට මෙට්ට පූජා කරලා, මේ බිස්ස කියලා කියන්නේ මෙට්ට පූජා කරලා සම වූ සිරුරක් ලැබුවා. බොහෝ දෙනාගේ වන්දනාවට ලක් වුණා. මෘදු සිරුරක් ලැබුණා. මනහර පෙනුමක් ලැබුණා. නුවණ සහිත පිරිවරක් ලැබුණා. ඊළඟට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවනට කොට්ට පූජා කළා. එහි ආනිසංසයේ විදිහට මේ යම් හොඳ කොට්ට ಜಾති තියෙනවාද එව්වමයි කියනවා ලැබුණේ. ඊළඟට මේ කිසියම් කරදරයක් නැතුව සුවසේම ආර්ය අෂ්ටාංගික මාර්ගයටත් සතර ශ්‍රමණ ඵලයන්ටත් පැමිණෙන්න ඥානය ලැබුණේ කොට්ට පූජාවෙන්. ඊළඟට දන් දීීමේ, ඉන්ද්‍රිය සංවරයේ, සංසුම් භාවයේ, සතර බ්‍රහ්ම විහරණවල මේ හැම දෙයකම ඥානය උපදව ගන්නට ලැබුණේ ඒ පූජාවේ ආනිසංසයෙන්. සක්මන් කරනකොට වේවා, වාඩි වෙලා භාවනා කරනකොට වේවා, හරි පහසුවෙන් නුවණ වඩව ගන්නට ලැබුණා කියනවා කොට්ට පූජාවේ ආනිසංසය. සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන යන මේ සියල්ල සුවසේ උපදව ගන්නට ලැබුණා කොට්ට පූජාවේ ආනිසංසය. ඊළඟට පින්වතුනි මෙහි තවත් විස්තර කිහිපයක් තියෙනවා. මම ඒ අතරින් තවත් එකක් ඔබට කියන්නම්. දත් බෙහෙත් පූජා කළා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට. ඒ දත් බෙහෙත් පිදූ පිනේ ආනිසංසය පිරිසිදු මේ හරීම පැහැදිලි වචන සහිත, ඒ කියන්නේ දැන් සමහරුගේ උගුර හර ගොරහැඩීනේ. එහෙම නැති මේ පැහැදිලි උගුරක් ලැබුණා කියනවා. ඊළඟට හරි මිහිරි කටහඬක් ලැබුණා කියනවා. කැස්ස වේවා, ඇදුම වේවා, අන්න ඒ වගේ ලෙඩ හැදුන්නේ කියනවා. ඊළඟට මගේ මුවින් නිතරම නිල් මහනිල් මල් සුවඳ විහිදුනි. මේ තමයි ආනිසංස. ඉතින් මේ විදිහට මෙහි විස්තර ගණනාවක් තියෙනවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට නොඑක් දී පූජා කරලා ලැබූ ආනිසංස. අවසානයේ කියනවා මා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට සුවඳ දුම් පූජා කළමි. ඒ සුවඳ දුම් පූජාවේ ආනිසංසය ලෙස සෑම කල්හිම මගේ සිරුර සුවඳවත් විය. එසේම මම ජනයා අතර ප්‍රසිද්ධ කෙනෙක් විය. යසස ලැබුවෙමි. සීඝ්‍ර ප්‍රඥාවක්, තියුණු ප්‍රඥාවක්, ගැඹුරු ප්‍රඥාවක්, සතුට උපදවන ප්‍රඥාවක්, ඊළඟට විපුල ප්‍රඥාවක්, ජවන ප්‍රඥාවක් ලබා අමා මහ නිවන් සුවයට පත් වුනිමි. ඉතින් මේ තමයි පිනින්දි වච්ච මහරහතන් වහන්සේ කියන ආශ්චර්යවත් රහතන් වහන්සේ බිහිවෙන්න හේතු වෙච්චි ඒ මහා පිංකම. ඒ නිසා පින්වතුනි මේ දේශනාව දැන් මේක ගොඩාක් වේගින් මම මේ පිංකමේ විපාක ඔබට කියාගෙන ගියේ. මේ පිංකම් වල විපාක ගැන ඉගෙන ගන්න පින්වතුනි ඔබ ආයෙමත් මේ දේශනාව ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරලා ඒ පිංකම් ගැන හිත පහදව ගන්න. ඊළඟට ඒ පිංකම් වලින් නිපන් ඒ ආශ්චර්යවත් ජනක පිනින්ම නිර්මාණය වෙච්චි උතුම් රහතන් වහන්සේලා ගැනත් සිත පහදව ගන්න. ඒ පිනින්දි වච්ච මහරහතන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේ දෙවියන්ට ප්‍රියමනාප භික්ෂූන් අතර අග්‍ර වූ උතුම් මහරහතන් වහන්සේට ඒ සැබෑම රහත් මුනිදුන්ට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. මේ පිනින්දි වච්ච මහරහතන් වහන්සේ යම් අමා නිවනක සැනසුණාද
අපටත් ඒ උතුම් අමා මහ නිවනේ සැනසීම පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පළමු කොට සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව දිව්‍ය ආශීර්වාදයෙන් වැඩෙත්වා. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරු අප හැම දිනාට දෙවියන්ගේ ආශිර්වාද ආරක්ෂාව සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සැලසෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ දායකත්වයේ දරන පින්වතුන්ලාගේ නමින් මිය පරලොවයන්ට යෙදුණු සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට අනුමෝදන්ව ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. විශේෂයෙන් අද ධර්ම දේශනාවේ දායකත්වයන් දරුවේ දෙසැම්බර් මාසයේ 15 වෙනි දිනට 79 වන ජන්මදිනයේ යෙදුණු කෑගල්ලේ පදිංචි පින්වත් KGS ජයසිංහ මහත්මිය එතුමියට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදයත් උතුම් තෙරුවනේ ආශිර්වාදයත් දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසී නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සැලසේවා. සුවසේම ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට මේ ධර්ම දානමේ පින හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සුපින්වත් ඔබ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අනුමෝදන්ව ගෞතම සසුන තුල සුවසේම ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.